right. අපි මේකේ ඉතුරු කොටස කරමු. සහ සම්බන්ධතා සංගුණකයේ ගණනය කරන්නලු කලින් පාඩම හා සම්බන්ධයි. කලින් සෙෂන් එකේදී ගාන දුන්නා. ඒකේ සහ සම්බන්ධතා සංගුණකයේ හොයන්න කියන්නේ. කලින් එක බලලා ඉන්න ඕනේ නැත්තම් තේරෙන්නේ නැහැ. මේකේ දත්ත දීලා තියෙනවා ගානම අපි ලියාගත්තා. මේක අල්ලන්න පුතේ පොඩ්ඩක්. මේ දත්ත දීලා තියෙනවා අපිට. right? කෙලින්ම සූත්‍රය දාලා ආදේශ කරලා ගන්න පුළුවන්. ගන්න r සමානයි n sigma xy sigma x sigma y ඔහොම ආදේශ n කියන්නේ යුගල් ගණන. මෙතන පොඩ්ඩක් දාන්න පුතේ මෙතන දෙන්න. යුගල් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. යුගල් 10ක් තියෙනවා. sigma xy දීලා තියෙනවා යට. sigma x සමාට උඩ එකතු කරලා ගන්න ඒත් ඕනේ එකතු කරලා ගන්න ඕනේ. ඒගොල්ලෝ දීලා තියෙන 101යි කියලා. sigma y right n ඇවිල්ලා 10යි x වර්ගය එදාස් 385යි sigma x 101 වර්ගය n 10යි y වර්ගය 36521යි sigma y ගේ වර්ගය 563යි වර්ගය ආන්නෝ right උඩ සුළු කරගෙන යන්න. උඩ සුළු කරගෙන යන්න. කැල්ලකින් ගහගෙන යන්න. මං උඩින් ලියනවා යට උත්තරේ ගන්න. වරහන් වල උත්තර වෙන වෙනම ගන්න.
මෙයයි වැඩි කරලා සමාන ලකුණ ගහලා වර්ගමූලය ඔබන්න. අයිමත් සමානයි. දශම 97.5යි. දාගන්න. right යටින් ලියන්න අයන්නට උත්තරේ මොකද කියන්නේ මේක ධනයකට ආසන්නයිනේ r ගේ අගේ ධනයකට ආසන්නවොතින් x සහ y විචල්‍යයන් අතර ප්‍රබල ධන සහ සම්බන්ධතාවයක් තියෙනවා ලියන්න r හි අගය අවසාන කොටසට උත්තරය r හි අගය ධනයකට ආසන්න බැවින් අධ්‍යයන පැය සහ ලබා ගන්නා වූ ලකුණු අතර ප්‍රබල ධන සහ සම්බන්ධතාවයක් පවතී. අධ්‍යයන පැය සහ ලබා ගන්නා ලකුණු අතර ප්‍රබල ධන සහ සම්බන්ධතාවයක් පවතී. right සහ සම්බන්ධතා සංගුණකේ කතා කරේ. දැන් ලියන්න නීර්ණන සංගුණකය coefficient of determination නීර්ණන අනිත් පැත්තනේ නීර්ණන සංගුණකය coefficient of determination පොඩ්ඩයි යටතේ ලියාගෙන ඉන්න විචල්‍යයන් දෙකක් අතර
සහ සම්බන්ධතා සංගුණකය විචල්‍යයන් දෙකක් අතර සහ සම්බන්ධතා සංගුණකය R නම් simple R නම් R වර්ගයෙන් අදහස් වන්නේ R වර්ගයෙන් අදහස් වන්නේ නීර්ණන සංගුණකයයි එච්චරයි R වර්ගයෙන් අදහස් වන්නේ නීර්ණන සංගුණකයයි right අපි පොඩි ගානක් කරලා බලමු උදාහරණ ලියන්න x සහ y විචල්‍යයන් දෙක අතර x සහ y විචල්‍යයන් දෙක අතර සහ සම්බන්ධතා සංගුණකය සහ සම්බන්ධතා සංගුණකය දශම 9ක් නම් නීර්ණන සංගුණකයේ ගණනය කර නීර්ණන සංගුණකයේ ගණනය කර ඒ පිළිබඳ ඔබගේ අදහස දක්වන්න ඒ පිළිබඳ ඔබගේ අදහස දක්වන්න right ඒතර අපිට දීලා තියෙනවා සහ සම්බන්ධතා සංගුණකය R නීර්ණන සංගුණකය අහන්නේ R වර්ගය අහන්නේ ආනෝ වර්ග කරන්න 81යි 100න් වැඩි කරලා ලිව්වොත් ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන් 81යි right මොකද්ද මේකෙන් අදහස් කරන්නේ මේකෙන් අදහස් කරන්නේ පරායත්ත විචල්ලේ ඒ කියන්නේ y විචල්ලේ ඇතිවන විචලනයන්ගෙන් 81ක් තීරණය වන්නේ x මත ඇතිවන්නා වූ රේඛීය සහ සම්බන්ධතාවයේ තුලින් x පදනම් කරගෙන ඒක වන්නේ x හේතු කොටගෙන ඉතිරි 119 අන් සාධක හේතු කොටගෙන සිදුවන්නකි ලියා ගන්න මින් අදහස් වන්නේ පරායත්ත විචල්ලේ වරහන් ඇතුලේ y විචල්ලේ වරන් වහලා ඇතිවන විචලනයන්ගෙන් ඇතිවන විචලනයන්ගෙන් 81ක් තීරණය වන්නේ 81ක් තීරණය වන්නේ එක් සමග ඇති
රේඛීය සහ සම්බන්ධතාවය තුලින්ය. ඉතිරි 119 අන්සාධක හේතු කොටගෙන සිදුවේ. අනෙකුත් සාධක හේතු කොටගෙන සිදුවේ. right. නිර්ණන සංගුණකය කියන්නේ අදහස ඒකයි. තව උදාහරණයක් ලියන්න මෙහෙම මම කියන එක. තව උදාහරණ කියලා පටන් ගන්න. උදාහරණ ප්‍රචාරණය සහ විකුණුම් අතර නිර්ණන සංගුණකය කෙලින්ම මම නිර්ණන සංගුණකයම දුන්නා 0.9කි 0.9කි වරහන් ඇතුලේ 90කි මෙහි අදහස පැහැදිලි කරන්න. මෙහි අදහස පැහැදිලි කරන්න. right. උත්තරේ ලියන්න යටින් මින් අදහස් වන්නේ දැන් ඔතන ස්වායත්ත විචල්්‍යය කවුද පරායත්ත විචල්්‍යය කවුද? ඔතන පරායත්ත විචල්්‍යය විකුණුම් ස්වායත්ත විචල්්‍ය ප්‍රචාරණය. ලියන්න. මින් අදහස් වන්නේ විකුණුම් වල ඇතිවන විචලනයන්ගෙන් සියයට 90ක් තීරණය වන්නේ ප්‍රචාරණ වියදම සමග ඇති රේඛීය සම්බන්ධතාවය හේතු කොටගෙනය. ඉතිරි 10% අන්සාධක හේතු කොටගෙන සිදුවන්නකි. ඉතිරි 10% අන්සාධක නැත්නම් අනෙකුත් සාධක හේතු කොටගෙන සිදුවන්නකි. සිදුවේ. right. නිර්ණන සංගුණකය හොයන හැටි දැනගන්න ඕන. R හොයලා ඉන්න ඕන. R ගේ වර්ගය තමයි නිර්ණන සංගුණකය කියන්නේ. AT පළමු අධීරයේ සිසුන් සඳහා ඔය පාඩමට අදාළ විෂය කොටස් ඔච්චරයි. මේකත් එක්ක සම්බන්ධ වෙන තව පාඩමක් තමයි කාල ශ්‍රේණි. කාල ශ්‍රේණි. අපි මේ පාඩමත් අද ආරම්භකයක් ගන්නයි යන්නේ මේ සෙෂන් එකේදී. එහෙනම් මාතෘකාව ලියන්න වෙනම පාඩමක් ලෙස කාල ශ්‍රේණි. කාල ශ්‍රේණි. time series.
ශ්‍රේණි. time series. කාල ශ්‍රේණි. මොකද්ද කාල ශ්‍රේණියක් කියන්නේ? මොකද්ද කාල ශ්‍රේණියක් කියන්නේ? කාල ශ්‍රේණියක් කියන්නේ කාල ශ්‍රේණියක් කියන්නේ කාලයට අනුරූපව ඇතිවන්නා වූ විචල්‍යයක වෙනසක්. එහෙම නැතුව මෙහෙම කියමු. කාලයට අනුරූපව වෙනස් වන්නා වූ විචල්‍යයක විස්තරයක් කාල ශ්‍රේණියක් කියන්නේ. කාලයට අනුව ඒ විචල්‍ය වෙනස් වෙලා තියෙන ආකාරය අපිට පේනවා නම් මේක තමයි කාල ශ්‍රේණිය. මේ බලන්න වර්ෂ ජනගහනය මිලියන මේ බලන්න එක් අවුරුද්දේ එක් අවුරුද්දේ ජනගහනය මිලියන ජනගහනය වෙනස් වෙච්ච ආකාරය අපිට පෙන්නනවා. මේක කාල ශ්‍රේණියක්. කාල ශ්‍රේණියක්. ඒ කියන්නේ කාල ශ්‍රේණියක් වෙන්න මෙන්න මේ විචල්‍ය අනිවාර්යයෙන්ම කාලය වෙන්න ඕන. ඒ කියන්නේ වර්ෂම වෙන්න ඕනේ නැහැ. වර්ෂ, මාස, කාර්තු, සති එහෙම වෙන්න ඕන. එහෙනම් අපි මේ කලින් පාඩම් වලදී ඉගෙනගත්ත පාඩමට මේක ඉතාමත් සම්බන්ධයි. කලින් ඉගෙනගත්ත පාඩම තමයි සහසම්බන්ධතාවය. සහසම්බන්ධතාවය පාඩමේදී කරෙත් විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාවය. විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාවය. සහසම්බන්ධ කාල ශ්‍රේණියේදීත් කතා කරන්නේ විචල්‍යයන් දෙකක් අතර සම්බන්ධතාවය. නමුත් මෙහිදී ස්වායත්ත විචල්‍ය කාලය. වර්ෂ හරි මාස හරි. එච්චරයි වෙනස. කාල ශ්‍රේණියකදී ස්වායත්ත විචල්‍ය කාලය වෙන්න ඕන. එච්චරයි. ආලියන් නම් කාල ශ්‍රේණී ඒ අර්ථය ලියා ගන්න මේක කාලයට අනුරූපව වෙනස් වන්නා වූ විචල්‍යක විස්තරයක් කාල ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. කාල ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. උදාහරණ එක්තරා නගරයක උදාහරණ යටින් ලිය. එක්තරා නගරයක පසුගිය වර්ෂ කීපයක ජනගහනය පහත වේ.
පහත වේ. ඕක ලියා ගන්න වර්ෂය ජනගහනය මිලියන. right යටින් ලියන්න යටින් ලියන්න කාලයට අනුරූපව කාලයට අනුරූපව ජනගහනයේ කුමන ආකාරයට ජනගහනයේ කුමන ආකාරයට වෙනස් වී ඇද්ද යන්න මෙහිදී නිරූපණය වේ. එම නිසා මෙය කාල ශ්‍රේණියකි. එම නිසා මෙය කාල ශ්‍රේණියකි. right දැන් කාල ශ්‍රේණියට බලපාන මේ කාල ශ්‍රේණි වෙනස් වීම වලට බලපාන ප්‍රධාන සාධක හතරක් පවතිනවා. ප්‍රධාන සාධක හතරක් පවතිනවා. මොනවාද? ලියන්න පොඩ්ඩක් ඒක. ලියන්න පොඩ්ඩක්. ලියන්න මෙහෙම කාල ශ්‍රේණියකට බලපාන ප්‍රධාන සාධක හතරකි. ඒ කියන්නේ මෙන්න මේ පොඩ පෙන්නන්න පුතේ මෙතන මේ වෙනස් වෙලා තියෙනවනේ මෙන්න මේ වෙනස් වීම වලට බලපාන්නේ මොන සාධකද? මේ අඩු වෙලා වැඩි වෙලා තියෙනවා එමත් වැඩි වෙලා අඩු වෙලා ඕ වගේ. ලියන්න කාල ශ්‍රේණියකට බලපාන ප්‍රධාන සාධක හතරකි. ඒවා නම්
ඒවා නම් 1 උපනතිය trend 2 චාක්‍රීක චලන cyclical variations චාක්‍රීක චලන 3 ආර්තව චලන seasonal variations ආර්තව චලන එහෙම නැත්නම් ඒකට අපි කියනවා ඍතු චලන 4 අක්‍රමවත් චලන irregular variations regular නෑ right අපි ඔය චලන කීපේ අපි සාකච්ඡා කරලා ඉමු ලියන්න උපනතිය කියලා උපනතිය කියන්නේ දිගු කාලීනව සැලකීමේදී කාල ශ්‍රේණියට අදාළ විචල්‍ය ඇතිවන වෙනසක් දැන් මෙන්න කාලය මෙන්න මොන හරි විකුණුම් ආන්න ඔහම කාල ශ්‍රේණිය ගියේ මෙන්න වැඩිවන උපනතියකි ඒ වගේ මෙතන කාලය මෙතන විකුණුම් මොන හරි මෙන්න මෙහෙමයි කාල ශ්‍රේණිය ගියේ අඩුවන උපනතියකි දිගු කාලීනව අඩුවීමක් නිරූපණය වෙන්නේ මෙතන මෙහෙම මෙන්න x කාලය ආන්න ඔහම ගියේ උපනතිය ඒකාකාර වේ මෙන්න මේ රේඛාවට අපි විශේෂ නමක් කියනවා උපනති රේඛාව කියලා උපනති රේඛාව කියලා
මේ උපනිත රේඛාව කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි කලින් පාඩමේදී අපි සාකච්ඡා කරන ලද සුදුසුම අනුසීහුම් රේඛාවම තමයි. නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් ප්‍රතිපායන රේඛාවම තමයි. ප්‍රතිපායන රේඛාවම තමයි. right. දිගු කාලීනව සැලකීමේදී කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ වැඩිවීමක් පෙන්නයිද අඩුවීමක් පෙන්නයිද ඒකාකාරද යන ලක්ෂණය උපනතිය යන්නෙන් අදහස් වේ. ලියාගන්න උපනතිය. දිගු කාලීනව සැලකීමේදී කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ වැඩිවීමක් නිරූපණය වේද අඩුවීමක් නිරූපණය වේද ඒකාකාරද යන ලක්ෂණය උපනති යන්නෙන් අදහස් කෙරේ. මේ රූප සටහන් තුනම ඇඳගන්න. මේකට ලියන්න උපනති රේඛාව කියලා. මේ හොඳට පද්දලා අඳින්න මැද්දේ රේඛාව ගහන්න. යටින් ලියන වැඩිවන උපනතියකි. මෙතන අඩුවන උපනතියකි. හොඳට පද්දලා අඳින්න. අඩුවන උපනතියකි. මෙතන හොඳට පද්දලා උපනතිය ඒකාකාර වේ. right. හරි. දැන් බලමු දෙවෙනි එක චාක්‍රීක චලන.
cyclical variations. මොකද චාක්‍රික චලන කියන්නේ? චාක්‍රික චලන කියන්නේ උපනති රේඛාව වටා පැද්දෙන ස්වරූපයක් දක්නට ලැබේ නම් පැද්දුම් ස්වරූපයක්. ඒ කියන්නේ වෙනත් කියනවා නම් අඩු වෙනවා, වැඩි වෙනවා, ආයිමත් අඩු වෙනවා, වැඩි වෙනවා එහෙමනම්. අන්න ඒ වගේ චලන වලට කියනවා අපි චාක්‍රික චලන කියලා. හැබැයි නිශ්චිත කාලවලදී නෙමෙයි. අපි දන්නේ දැන් මේක වැඩි වුණේ මාස 6කට පස්සේ. එහෙමත් අඩු වුණේ අවුරුදු 5කට පස්සේ. එහෙම වෙන්නත් පුළුවන්. તો ලොකු වක්‍රයක් මෙහෙම. එහෙම වෙන්නත් පුළුවන්. රයිට් ලියන්නේ යටින් චාක්‍රික චලන උපනති රේඛාව වටා පැද්දුම් ස්වරූපයක් නිරූපණය වේ නම් පැද්දුම් ස්වරූපයක් නිරූපණය වේ නම් එවැනි චලන චාක්‍රික චලන ලෙස හඳුන්වයි. චාක්‍රික චලන ලෙස හඳුන්වයි. right. යටින් උදාහරණ ඉහත රූප සටහන් තුනෙහිදීම චාක්‍රික චලන නිරූපණය වේ. චාක්‍රික චලන නිරූපණය වේ. හැබැයි ඔයගොල්ලෝ එහෙම පැද්දෙන ස්වරූපයෙන් ඇඳද දන්නේ නැහැ. මට ප්‍රශ්නේ ඒකයි. මම නම් ඇඳ මේ මට නම් නිරූපණය වෙනවා. right. අනිත් තුන්වෙනි එක ලියන්න ආර්තව චලන. ආර්තව චලන මොනවාද? seasonal variations. සමාන කාල පරිච්ඡේදවලදී එක හා සමාන චලනයන් දක්නට ලැබෙනවා. ආර්තව චලන. සමාන කාල පරිච්ඡේදවලදී එක හා සමාන චලනයන් දක්නට ලැබෙනවා. සෑම අප්‍රේල් මාසයකදීම මේ අප්‍රේල් මාසය හැරෙන්න රෙදිපිලි වෙළඳාම වැඩි වෙනවා. සෑම දෙසැම්බර් මාසයකදීම කේක් බඩු වෙළඳාම වැඩි වෙනවා. අන්න සමාන කාල පරිච්ඡේදවලදී එක හා සමාන විචලනයන් දක්නට ලැබේ නම් එවැනි චලන ආර්තව චලන ලෙස හඳුන්වයි. ආර්තව චලන ලෙස හඳුන්වයි. ලියාගන්න සමාන කාල පරිච්ඡේදවලදී
සමාන කාල පරිච්ඡේදවලදී එක හා සමාන විචලනයන් දක්නට ලැබේ නම් එවැනි චලන ආර්තව චලන ලෙස හඳුන්වයි. මේ බලන්න සෑම අප්‍රේල් මේ කාලය අවුරුදු වෙන්න පුළුවන්. මේ මොන හරි අපි හිතමු විකුණු. මෙන්න අප්‍රේල් මාසයේ විකුණු වැඩි වුණා, ආයිමත් අඩු වුණා. වැඩි වුණා. එක එක අවුරුදු වල. ආන්න. මේ උපනති රේඛාව. මේ ඇවිල්ලා 2015 අප්‍රේල්. මේ ඇවිල්ලා 2016 අප්‍රේල්. මේ ඇවිල්ලා 2017 අප්‍රේල්. ආන්න එහෙම. ඕක පොඩ්ඩ ඇඳ ගන්න ඕ විදියට. මෙන්න මේවා තමයි ආර්තව චලන. ආර්තව චලන. Right. Right. ලියන්න ඉහත රූප සටහනේ ඉහත රූප සටහනේ සෑම අප්‍රේල් මාසයකම විකුණුම් වල වැඩිවීමක් නිරූපණය වේ. එවැනි චලන ආර්තව චලන වේ.
එවැනි චලන ආර්ථව චලන වේ. අපේ හතරවෙනි එක ලියන ටක් ගාලා අක්‍රමවත් චලන අක්‍රමවත් චලන ඒ මොකද්ද? අක්‍රමවත් වචනෙන්ම තේරෙනවා. ඒ කියන්නේ නොසිතූ අවස්ථාවක සිදු සිද්ධිය කරුණු කොටගෙන කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ ඇතිවන විශාල වෙනසක් අක්‍රමවත් චලනයක් කියන්නේ. දැන් මේ බලන්න මේ විදිහට තමයි ට්‍රෙන්ඩ් එක ගියේ. වැඩිවීම උනේ උඩට. වැඩි වෙන උපනතිය. එක පාට කොරෝනා ඇවිල්ලා 2017 අවුරුද්දේ 2020 අවුරුද්දේ මෙන්න වැඩි වෙන්න තිබිච්ච විකුණුම් මෙලෝ 100ක් නැතුව එක පාට අඩු වුණා නම් ආන්නෝ මෙන්න මේකට අපි කියනවා අක්‍රමවත් චලනයක් කියලා. අවදි චලනයක් කියලා කියනවා. ලියාගන්න නොසිතූ අවස්ථාවක සිදු සිද්ධියක් කරුණු කොටගෙන කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ ඇති වූ අසාමාන්‍ය වෙනසක් අසාමාන්‍ය අඩුවීමක් හෝ වැඩිවීමක් අක්‍රමවත් චලනයක් ලෙස හඳුන්වයි. අක්‍රමවත් චලනයක් ලෙස හඳුන්වයි. right මේක ඇඳ ගන්න ඔහොම යමු ඒ ඇති ඒ විස්තර කරා ඒ 3-4 දැන් අපි පොඩ්ඩක් අර උපනති රේඛාව ලබා ගැනීම සම්බන්ධයෙන් පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන. ලියන්න මාතෘකාව අයිමත් උපනතිය කියලා. උපනතිය මාතෘකාව right ලියන්නේ යටතේ මෙහිදී වැඩි සැලකිල්ලක් දක්වන්නේ උපනති රේඛාව ලබා ගැනීම සම්බන්ධයෙන්ය.
උපනති රේඛාව ලබා ගැනීම සම්බන්ධයෙන්ය. උපනති රේඛාව ඇඳිය හැකි ප්‍රධාන ක්‍රම තුනකි. අපි තුනක් ගැන කතා කරමු. ඒක නිසා 3යි 3 කියලා හිතමු නිකන්. තව අර්ධ මධ්‍ය ක්‍රම කියලා තියෙනවා. අපිට අවශ්‍ය නැහැ එච්චර. ප්‍රධාන ක්‍රම තුනකි. යටින් එක ක්‍රමය අනුප්‍රකාර ක්‍රමය. අනුප්‍රකාර ක්‍රමය. දෙක අඩුතම වර්ග ක්‍රමය. තුන චල මධ්‍යන ක්‍රමය. චල මධ්‍යන ක්‍රමය. right. යටින් එක ලියන්න අනුප්‍රකාර ක්‍රමය. අනුප්‍රකාර ක්‍රමය. මේක අපි සහ සම්බන්ධතාවයේ පාඩමේදී සාකච්ඡා කරා. මෙන්න කාල ශ්‍රේණිය. මෙන්න කාල ශ්‍රේණිය. කාලය. මෙතන විකුණුම් හරි මොනා හරි. මෙන්න එක් අවුරුදු වලදී විකුණුම්. මේ මොකද්ද මේකට අපි කිව්වේ විසිරි තිත් සටහන කියලා. මේ විසිරි තිත් සටහනේ කාල ශ්‍රේණියට අදාළ විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව ලක්ෂ සියල්ලටම සාධාරණ ඇතිවන පරිදි අපි හිතලා කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගෙන තම පෞද්ගලික මතයට සුදුසුම රේඛාව අඳිනු ලැබුවම මෙන්න මේ රේඛාව අපි යොදා ගන්නවා උපනති රේඛාව වශයෙන්. උපනති රේඛාව වශයෙන්. right. අපි කලින් කතා කරා ඕකට කිව්වා සුදුසුම අනුසීහුම් රේඛාව කියලා. ඒකම තමයි මේ යන්නේ. ඒකම තමයි මේ යන්නේ. right. ලියන්න එහෙනම් කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ කාල ශ්‍රේණියට අදාළ විචල්ලේ විසිරි තිත් සටහන ඇඳ විසිරි තිත් සටහනේ ලක්ෂ පිහිටන රටාවට අනුව ලක්ෂ සියල්ලට පොදුවේ සාධාරණ ඇතිවන පරිදි
තම පෞද්ගලික මතයට කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගෙන සුදුසුම රේඛාව අඳුනු ලැබීම මින් අදහස් කෙරේ. මින් අදහස් කෙරේ. මේ රූපය ඇඳ ගන්න ලක්ෂ කීපයක් මාක් කරලා Tamanට හිතෙන විදිහට රේඛාව අඳින්න. right උපනති රේඛාව කියලා ලියන්න. යටින් මෙහෙම ලියන්න. මෙහිදී ඇඳලා ඉවරද? යටින් ලියන්න. මෙහිදී කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගන්නා බැවින් කිසිදු ගණිතමය ක්‍රමයක් උපයෝගී කර නොගන්නා බැවින් මෙය ඊතරම් යෝග්‍ය ක්‍රමයක් නොවේ. මෙය ඊතරම් යෝග්‍ය ක්‍රමයක් නොවේ. right ඒ ඇති අපි ලියමු දැන් දෙවෙනි ක්‍රමය අඩුතම වර්ග ක්‍රමයේ භාවිතයෙන් උපනති රේඛාව ලබා ගැනීම. අඩුතම වර්ග ක්‍රමයේ භාවිතයෙන් උපනති රේඛාව ලබා ගැනීම. right ඒකට අපි ගානක් ලියාගෙන කරමු. සහ සම්බන්ධතාවයේ පාඩම පිළිබඳ දැනුම තියෙන්න ඕන. මීට කලින් ක්ලිප්ස් වල කතා කරපු ඒ ක්ලිප්ස් බලාගෙන ඉන්න පිළිවෙලට බලන් එන්න ඕන. නැත්තම් බෑ. right ලියන්න මේ ගාන. පුතා මෙන් ලියන්න. මෙහෙම ලියන්න උදාහරණ මම කියන එක ලියන්න. පසු සමාගමක පසුගිය වර්ෂ කීපයක විකුණුම් පහත වේ. වර්ෂය විකුණුම් රුපියල් මිලියන වර්ෂය විකුණුම් රුපියල් මිලියන 10යි 15යි 17යි 13යි 20යි 18යි මිලියන
right. යටින් අයන්න යටින් අයන්න ඉහත දත්ත රූප සටහන ඕක ඇඳගෙන ඉන්න ඕක ලියාගෙන sorry ඕක ලියාගෙන ඉන්න මේ වගුව ගහගෙන ඉන්න right අයන්න ඉහත දත්ත රූප සටහනක නිරූපණය කර දක්වන්න ඉහත දත්ත රූප සටහනක දක්වන්න නැත්නම් ප්‍රස්ථාරගත කරන්න දෙක ආයන්න අඩුතම වර්ග ක්‍රමයේ භාවිතා කර අඩුතම වර්ග ක්‍රමයේ භාවිතා කර උපනති රේඛාවේ සමීකරණය ලබා ගන්න තුන උපනති රේඛාව ඉහත ප්‍රස්ථාරයේම අඳින්න හතර අනිත් කොටස 2014 වර්ෂයේ සඳහා විකුණුම් පුරෝකථනය කරන්න 2014 වර්ෂයේ සඳහා විකුණුම් පුරෝකථනය කරන්න right ප්‍රස්ථාර කොලයක් අරගෙන ප්‍රස්ථාර කොලයක අඳිමු කොලයක් ටක් ගාලා අරගෙන අඳින්න ගන්න බලන්න නිකම් මේ වීඩියෝ ක්ලිප් එක බල්ලා වැඩක් නෑ මාත් එක්ක කරන්න ඕන මේ පන්තියේ කරන විදියට සාකච්ඡා කරන්නේ වීඩියෝ ක්ලිප් එක බලන්නේ නැත්තම් වැඩක් නෑ ගන්න 10න් පටන් ගන්නනේ y අක්ෂේ කඩලා ගමු x අක්ෂේ කඩන්න ඕනේ නැහැ කොණෙම පටන් ගන්න එහෙම කමන්නේ කාලය මෙතනම දාමු 2008 කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ රූලක් කර රූලක් කොටුවක් කර කොටුවක් 2009 2010 2011 2012 2013 2014 උඩට මේක 10න් පටන් ගන්න විකුණුම් රුපියල් මිලියන 18යි 20යි යන්නේ කොටුවක් කර කොටුවක් 12 14 16 18 20 right දැන් මාක් කරන්න බලන්න
මාක් කරන්න 10යි 2000 මේ මෙතන අක්ෂය කැඩුවත් කමන්නේ නැහැ කැඩුවේ නැතත් කමන්නේ නැහැ ඔහොම ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ 15යි 17යි 13යි 20යි 18යි right හරි ඔන්න කාල ශ්‍රේණිය ටග්ගල ඇඳ ගන්න හරි දැන් අපිට කියනවා අඩුතම වර්ග ක්‍රමයේ භාවිතා කරලා උපනති රේඛාව මෙහි අඳින්නලු right අපි ඉස්සෙල්ලාම මේ තොරතුරු වගුවක දාගමු ගන්න තීරු 5ක් විතර එනවා මෙතන වර්ෂ මෙන්න මේ කොලම් එක පොඩ්ඩක් තියාගන්න විකුණුම් වයි කියලා දාන්න වර්ෂ වලට මුකුත් ලියන්න එපා වර්ෂ ඊට පස්සේ ඉඩක් තියන්න දාන්න වර්ෂ ඔහොම ලියන් යන්න right දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට ඇඳගත්තද මෙතන එකතුව කීය දෙන්නේ එකතුව කීය දෙන්නේ y ගේ විතරක් එකතුව අනු 3ද දැන් x කියන්නේ මේ කාලය අනුව තමයි විකුණුම් තීරණය වෙන්නේ. හැබැයි මේක x කියලා අපි හඳුනාගත්තොත් හරි ප්‍රශ්නයක් වෙනවනේ.
මොකද අපි උපනති රේඛාව y සමානයි a ධන bx කියලා ගන්නෙ අඩුතම වර්ග ක්‍රමයට අනුව. b හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. අන්න ඔය සූත්‍රයෙන් මතක ඇති. මේ කලින් පාඩම් වල කරපු නිසා. මේ xy කියන්නේ එතකොට කොහොමද? කවුද මේකයි ಗುಣ කරලා එන එක. මේ x වර්ගය කියන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ වර්ගය. අම්මේ. අන්න ඒක නිසා මේ කාල ශ්‍රේණියක හරි ප්‍රශ්නයක් වෙනවා මේ අවුරුදු ගාන මෙහෙම ආවොත්. හැබැයි කාල ශ්‍රේණියක තියෙන තව ලක්ෂණයක් තමයි මේ අතර කාලය සමානයි. මේ අතර කාලය සමානයි. පේනවද? අන්න ඒක නිසා මම මේ වර්ෂ වෙනම හඳුනා ගන්නවා. මෙන්න මේ පළමු වර්ෂය 1 කියලා ගන්නවා. එහෙනම් මේක 2. එහෙනම් මේක 3. මේක 4, මේක 5, මේක 6 කියලා ගන්නවා. අන්න x ට ගන්න ඒක අපි. ඔය 2000 ගණන් 2012 ඒව ගන්නෙ නෑ. පළමු අවුරුද්ද එකවන අවුරුද්ද කියලා ගන්න. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද 3 4. අන්න ඔහම වෙනම අර්ථ දක්ව ගන්න ඕන. කාල ශ්‍රේණියක ඒ ලක්ෂණේ තියෙනවා. ලියා ගන්න ඒක. එකතු කරාම 21යි. එකතු කරාම 21යි. ඒක අපි හඳුනා ගන්න ඕන. right. දැන් ලියන්න යටින් රූලක් කරලා වගුවට යටින් ලියන්න. වර්ෂ x ලෙසද වර්ෂ x ලෙසද විකුණුම් y ලෙසද විකුණුම් y ලෙසද ගත් විට කාලය අනුව විකුණුම් දැක්වෙන රේඛාව කාලය අනුව විකුණුම් දැක්වෙන රේඛාව y සමානයි a ධන bx ලෙස ගනිමු. y සමානයි a ධන bx ලෙස ගනිමු. මෙහි A හා B වල අගයන් සෙවිය යුතු වේ. A හා B වල අගයන් සෙවිය යුතු වේ. අඩුතම වර්ග ක්‍රමයට අනුව මෙන්න මේ සූත්‍රය ලියන්න. ආනොයි සූත්‍රය ලියන්න. B හොයන සූත්‍රය. පුතේ චුට්ටක් කැරගන්න. මේකත් පේන්න. right හොම්ද. හරි.
right. එතකොට n කියලා කියන්නේ මේ යුගල් ගණන. යුගල් 6ක් තියෙනවා. 6යි. xy තීරුවක් අරන් යන්න. xy තීරුවක්. xy තීරුවක් 351යි. අද එක්ස්ට්‍රා ගන්න මේ විදියට 1 2 3 කියලා දාගන්න ඕන වෙලාව. සිග්මා x 21යි සිග්මා y 93යි. x වර්ගයක් අරන් යන්න. x වර්ග කරන්න. එකතුව ගන්න. අනු එකයි. ඍණ xගේ වර්ගය 21 වර්ගය උඩ වෙනම අරගෙන යට වෙනම අරගෙන right ලියාගන්න. right b ඒවත් හොයාගන්න. a සමානයි y bar ඉන bx bar y bar කියන්නේ y ගේ මැද්දේ නෙමේ 93 බෙදන්න 6න් b කියන්නේ මේ හෙව්වේ මේ ඔක්කොම දැම්මනම් කමක් නැහැ. මෙතන හැබැයි මෙතන අපි ආසන්න වශයෙන් ගන්න 1.4යි 6යි කියලා. right? දැන් හැබැයි මෙතනට ගන්නට ඔක්කොම ගන්න. x bar කියන්නේ x ගේ මැද්දේනේ. ඒ කියන්නේ 21 බෙදීම 6. 21 බෙදීම 6. දහයයි දශම 4යි
10.4යි. right. දැන් ලියන්න යටින්. යටින් ලියන්න උපනති රේඛාව. උපනති රේඛාව y සමානයි a ධන bx ඔහොම ලියන්න. y සමානයි a ධන bx a ට දාන්න 10.4 b ට දාන්න 1.46 right. වරහන් ඇතුලේ ලියන්නේ ඉස්සරහින් 2008 වර්ෂයේදී x සමානයි 1 වේ. 2008 වර්ෂයේදී x සමානයි 1 වේ. right. දෙවෙනි කොටස ඉවරයි. තුන්වෙනි කොටස කරමු. තුන්වෙනි කොටස මේ උපනති රේඛාව අර ප්‍රස්ථාරෙම අඳින්නලු. අන්න ඒකට පොඩි වගුවක් ගහමු. x ට ගන්න 2 5. මෙතනට මේ සමීකරණයට වගුවක් ගහන්න. ඔහොම. x ට ගන්න 2 5. දෙක හරි පහ මේ අගයන් වලින් එකක් ගන්න. ටික දුරින් දුරින් ගත්තොත් හොඳයි. 12 වගේ ගන්න යන්න එපා. දැන් දෙක ආදේශ කරන මෙතනට. දහතුනයි දශම තුනයි දෙකයි. පහ ආදේශ කරන්න. දාහතයි දශම හතයි. දැන් මාක් කරමු. අර ප්‍රස්ථාරේ මාක් කරන්න. x ගියාගේ දෙකේදී x ගියාගේ දෙක කියන්නේ 2009. 2009 දී 13.3යි. ටක් ගාලා මේක ගහගත්තද? right. x කියාගේ දෙක කියන්නේ 2009. 2009 දී 13.3යි. මාක් කරන්න 2009 දී 13.3යි. ලාවට මාක් කරන්න ඕන right. හරි. x කියාගේ 5 කියන්නේ 2012. x කියාගේ 5 කියන්නේ 2012 දී 17.7යි. 17.7යි. right. ඔහොම. මේක යා කරන්න ඔහොම. හරි. ඔන්න උපනති රේඛාව y සමානයි 13.32 17.7යි x 17.7යි x right. අවසාන කොටස කරමු. මොකක්ද අපෙන් ඇහුවේ අවසාන කොටස? 2014 වර්ෂයේදී විකුණුම් පුරෝකතනය කරන්න. 2014 වර්ෂයේදී විකුණුම් පුරෝකතනය කරන්න. right. බලන්න මෙන්න මේ වගුවේ 2014 වර්ෂයේ සඳහා x ට කීයද දාන්න ඕනේ මේ යන විදියට? 2013 දී 6යි. 2014 වර්ෂයේ සඳහා x සමානයි 7 ආදේශ කරන්න ඕන. ලියන්න යටින් ඒ නම්බරේ දාලා 2014 වර්ෂයේ සඳහා x සමානයි 7 ආදේශ කළ යුතුය.
එක් සමානයි 7 ආදේශ කළ යුතුය. එහෙනම් මෙන්න මේ සමීකරණේ උපනති රේඛාවේ එක් සමානයි 7 ආදේශ කරන්න. රුපියල් මිලියන දාගන්න. රුපියල් මිලියන right ලියන්නේ නම් යටින් 2014 වර්ෂයේ සඳහා අපේක්ෂිත විකුණුම් ආදායම රුපියල් මිලියන 20.62කි. හරි එච්චරයි ඒ ඇති අනිත් සෙෂන් එකේදී අනිත් ටික කරමු. දැන් මේ වීඩියෝ ක්ලිප් ඒ පිළිවෙලට අනුපිළිවෙලට බලන්න ඕන නැත්තම් තේරුමක් නැහැ. ඕකේ අපි ඊගාවට කතා කරමු අනිත් ටික.